තථාගත බලය සර්වත්‍ර ගාමිනී ප්‍රතිපදා දන්නා නුවණ මහා සීහනාද සුත්තයෙන් පුනච පරං සාරිපුත්ත තථාගතෝ සබ්බත් ගාමිනී පටිපදං යතා භූතං පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ සබ්බත් ගාමිනීං පටිපදං යතා භූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං යං බලං ආගම්ම තථාගතෝ ආසබං ඨානං පටිජානාති පරිසාසු සිංහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තේති. තේරුම තථාගතයන් වහන්සේ සත්වයන් සුගති දුගති භවවලට පැමිණෙන්නා වූද අරහත්ව ආදී තත්වවලට පැමිණෙන්නා වූද පිළිවෙත් සර්වාකාරයෙන් දන්නාසේක. ඒ දැනීම තථාගතයන් වහන්සේගේ එක් තථාගත බලයකි. ඒ බලය නිසා තථාගතයන් වහන්සේ ලෝකයේ උච්ච ස්ථානයට පැමිණ ඇත්තාහ. පිරිස්වල සිංහනාදය පවත්වන්නාහ. බ්‍රහ්ම චක්‍රය පවත්වන්නාහ යනු ඒ පාඨයේ තේරුමයි. සසර සැරිසරනා සත්වයන් ඒ සුගති දුගති භවවලට පැමිණෙන්නේ ඔවුන් කළ කර්මයන් අනුවය. එක් එක් කර්මයකින් ලැබෙන විපාකය හැමතෙම ඒකාකාරයකින්ම ලැබෙන්නේ නොවේ. ප්‍රාණඝාත ආදී එක් එක් කර්මයකින් අනේකාකාර විපාක ලැබෙන්නේය. දාන ආදී එක් එක් කුසල කර්මයකින් ලැබෙන විපාකද අනේකාකාර වන්නේය. ගමක මිනිසුන් එක්ව හැමදෙනාගේම ප්‍රයෝජන පිණිස සතෙකු මැරූ කලෙහි සෑම දෙනාටම වෙනසක් නැතිව ප්‍රාණඝාත අකුසල කර්මය සිදුවේ. සෑම දෙනාටම ප්‍රාණඝාත චේතනාව ඇතිවේ. ඔවුනට එක සතා මැරීමේ විපාකය ලැබෙන්නේ එක් එක් තැනැත්තාට වෙනස් වෙනස් ආකාරවලිනි. ඒ සතා මැරීමට එකෙක් තමාගේ ඕනෑකමින්මද අනෙකෙක් අනුන් කතා කරන නිසා නොකමැත්තෙන්ද එයට සහභාගී වේ. අනෙකෙක් කැමැත්තෙන් සහභාගී වේ. තවත් එකෙක් විනෝදය පිණිස එයට සහභාගී වේ. එයින් එකම සතා මැරීමේදී පාප කර්මය ඒ පුද්ගලයාට වෙනස්ව ඇතිවේ. එබැවින් එක් වී සතෙකු මැරීමේ පාපයෙන් එයට සහභාගී වූවන් අතුරෙන් එකෙක් මහා නරකයෙහි උපදී. එකෙක් කුඩා නරකයක උපදී. එකෙක් ප්‍රේතව උපදී. එකෙක් අසුර කායෙහි උපදී. එකෙක් තිරිසන් අපායෙහි උපදී. තිරිසන් අපායෙහි උපදිනා කල්හිද එකෙක් බලුව උපදී. එකෙක් කපුටුව උපදී. එකෙක් බලල්ව උපදී. ගවව උපදී. මෙසේ එකම සතෙකු මැරීමේ පාපය අනේක ආකාරයෙන් විපාක දෙන්නේය. තථාගතයන් වහන්සේ ඒ සියල්ල සර්වාකාරයෙන් දන්නාසේක. ගමක මිනිසුන් එකතුව දානයක් දුන් කලෙහි හැම දෙනාටම ඇති වූයේ දානය අරමුණු කරන කුසල චේතනාවකි. එහෙත් ඒ කර්මයෙන් ඇතමෙක් මිනිස් ලොව උසස් පවුල්වල උපදිති. මධ්‍යම පවුල්වලත් ඇතමෙක් පහත් පවුල්වලත් උපදිති. ඇතමෙක් චාතුර් මහරජකෙහිද, ඇතමෙක් තාවතින්සේහිද, ඇතමෙක් යාමේහිද, ඇතමෙක් තුසිතේහිද, ඇතමෙක් නිම්මාන රතියෙහිද, ඇතමෙක් පරනිම්මිත වසවර්තියෙහිද උපදී. ඒ සියල්ල තථාගතයන් වහන්සේ දන්නාසේක. කර්මවලින් ඇතමෙක් ප්‍රතිසන්දි දානය කෙරෙති. ඇතමෙක් ප්‍රවෘත්ති විපාක පමණක් දෙති. ඇතමෙක් කිසි විපාකයක් නොදෙති. ඒ සියල්ලද තථාගතයන් වහන්සේ දන්නාසේක.
ජන සමූහයක් විදර්ශනා වඩන කලෙහි ඔවුන් විදර්ශනා කරන හැටියෙන් මොහු මේ විදර්ශනා කිරීමෙන් අරහත් ඵලයට පැමිණෙන්නේය. මොහු අනාගාමී ඵලයට පැමිණෙන්නේය. මොහු සකදාගාමී ඵලයට පමණක් පැමිණෙන්නේය. මොහු සෝවාන් ඵලයට පමණක් පැමිණෙන්නේය. මොහු මාර්ගයකට හෝ ඵලයකට නොපැමිණෙන්නේය. මොහු ලක්ෂණ ආරම්මන විදර්ශනාවෙන් නවතින්නේය. මොහු ප්‍රත්‍ය පරිග්‍රහණයෙන් නවතින්නේය. මොහු නාම රූප පරිග්‍රහණයෙන් නවතින්නේය. මොහු අරූප පරිග්‍රහණයෙන් නවතින්නේය. මොහු රූප පරිග්‍රහණයෙන් නවතින්නේය. මොහුට කිසි ඥානයක් ලැබිය නොහෙන්නේයයි තථාගතයන් වහන්සේ දන්නාසේක. බොහෝ දෙනෙකුන් කිසිනු පිරියම් කරන කලෙහි මොහු පරිකර්ම භාවනා මාත්‍රයෙන් නවතින්නේය. නිමිත්ත නොලබන්නේය. මොහු නිමිත්ත ලබන්නේය. එහෙත් ආර්පණාව නූපදවන්නේය. මොහු ධානය පාදක කොට විදසුන් වඩා අරහත්වයට පැමිණෙන්නේය. යයි තථාගතයන් වහන්සේ දන්නාසේක. මෙසේ සත්වයන් ඒ භවවලට හා අරහත්ව ආදී තත්වවලට පැමිණෙන ප්‍රතිපත්ති තථාගතයන් වහන්සේ නිවරදි ලෙසට දන්නාසේක. ඒ නුවණ සබ්බත්ථ ගාමිනී පටිපදා ඥාන නම් වූ තුන්වන තථාගත බලයයි. සිව්වන තථාගත බලය අනේක ධාතු නානා ධාතු ලෝක දන්නා නුවණ. පුනච්ච පරං සාරිපුත්ත තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. යම්පි සාරිපුත්ත තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං පජානාති. ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති. යං බලං ආගම්ම තථාගතෝ ආසහං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තේති. අනේක ධාතු නානා ධාතු ලෝකය තත්වාකාරයෙන් දන්නා ඥානය එක් එක් තථාගත බලයක් බව මෙයින් දක්වන ලදී. සම්පූර්ණයෙන්ම නැතිවන බැවින්ද මදින් මද කොටස් වශයෙන් දිරී බිඳී පළුදු වන බැවින්ද ස්කන්ධ ධාතු ආයතනයෝ ලෝක නම් වෙති. තම තමන්ගේ ස්වභාවයෙන් ඇත්තා වූ සියල්ල ධාතු නම් වේ. රූපේ පෙනෙන ස්වභාවයෙන් ඇති බැවින් රූප ධාතු නම් වේ. ශබ්දය ඇසෙන ස්වභාවයෙන් ඇති බැවින් ශබ්ද ධාතු නම් වේ. ගන්ධය නාසයට දැනෙන ස්වභාවයෙන් ඇති බැවින් ගාන ධාතු නම් වේ. මෙසේ ඒ ස්වභාවයෙන් ඇති සියල්ල ධාතු නම් වේ. ලෝකේහි චක්ඛු ධාතු, සෝත ධාතු යනාදී වශයෙන්ද කාම ධාතු, ව්‍යාපාද ධාතු යනාදී වශයෙන්ද බොහෝ ධාතු ඇත්තේය. ලක්ෂණ වලින් එක් ධාතුවක් අනික් ධාතුවකට වෙනස් බැවින් ධාතුහු අනේක ප්‍රාකාර වන්නේය. බොහෝ ධාතු ඇති බැවින්ද ලක්ෂණ වශයෙන් අනේක ප්‍රකාර ධාතු ඇති බැවින්ද ලෝකය අනේක ධාතු නානා ධාතු ලෝක නම් වේ. අනේක ධාතු නානා ධාතු ලෝකය දන්නා නුවණ විස්තර කිරීමේදී පංචස්කන්ධය, ආයතන 12, ධාතු 18 යන මේ ධර්ම විස්තර කර යුතුය. මේ ඥානය ඇත්තා වූ තථාගතයන් වහන්සේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන ස්කන්ධ පංචකය නිවරදි ලෙසද සර්ව සම්පූර්ණ ලෙසද දන්නාහ. එක් එක් ස්කන්ධයක අනේක ප්‍රකාර විශේෂ විභාගද නිවරදි ලෙස සම්පූර්ණයෙන් දන්නාසේක. ආයතන 12 දන්නාසේක. දස ආයතනයක් කාමාවචරය, ආයතන 2ක් චාතුර් භූමිකය යනාදීන් ඒවායේ නානත්වද දන්නාසේක. මේ චක්ඛු ධාතුවය,
මේ රූප ධාතුවය යනාදීන් wen wen වශයෙන් ධාතු 18 දන්නාසේක. එහි ධාතු 16ක් කාමාවචරය, ධාතු 2ක් චාතුරු භූමිකය යනාදීන් ඒවායේ විශේෂ විභාගද දන්නාසේක. තථාගතයන් වහන්සේ උපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වය පමණක් නොව අනුපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වය පමණක් නොව අනුපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වයද දන්නාසේක. පසේ බුදුවරුන් හා අග්‍ර ශ්‍රාවකයෝ උපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වයේ එක්තරා ප්‍රමාණයකින් දනිති. අනුපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වය නොදනිති. ලෝතුරු බුදුවරු වනාහි මේ ධාතුන්ගේ උත්සන්නත්වය නිසා, මේ ධාතුන්ගේ හීනත්වය නිසා මේ ගසෙහි කඳ සුදුය, මේ ගසෙහි කඳ කළුය, මේ ගසෙහි කඳ මට්ටම්ය, මේ ගසෙහි කඳ රළුය, මේ ගසෙහි පොතු තුනීය, මේ ගසෙහි පොතු ඝනය, මේ ගසෙහි මැද හරය ඇත, මේ ගසේ හරය ඇත්තේ පිටතය, මේ ගසෙහි කොළ වටය, මේ ගසෙහි කොළ දිගය, මේ ගසෙහි කොළ මහත්ය, මේ ගසෙහි කොළ කුඩාය, මේ ගසේ මල් සුදුය, මේ ගසේ මල් රතුය, මේ ගසේ ගෙඩි මිහිරිය, මේ ගසේ ගෙඩි තිත්තය, මේ ගසේ ගෙඩි ඇඹුල්ය, මේ ගසේ ගෙඩි කසටය, මේ ගසෙහි කටු ඇත, මේ ගසෙහි කටු නැත යනාදීන් අනුපාදින්නක සංස්කාර ලෝකයේ තතු සර්වාකාරයෙන් දන්නාහ. මෙය ශ්‍රාවකයන්ට අසාධාරණ ඥානයකි. පස්වන තථාගත බලය සත්වයන්ගේ නානාදි මුත්තිකත්ව දන්නා නුවණ. පුනච පරං සාරිපුත්ත තථාගතෝ සත්තානං නානාදි මුත්තිකතං යථා භූතං පජානාති. යම්පි සාරිපුත්ත තථාගතෝ සත්තානං නානාදි මුත්තිකතං යථා භූතං පජානාති. ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං යම් බලං ආගම්ම තථාගතෝ ආසහං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තේති. අදිමුක්ති යනු එහි අදහසයි. එය සත්වයන් තුල පවත්නා තේරුම් ගැනීමට දුෂ්කර වූ අනුශය ධාතුවකි. සමහර විට ඒ පුද්ගලයෝම ද අනුශය වශයෙන් යටපත් වී පවත්නා තමන්ගේ අදහස් නොදනිති. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන සෑම දෙනාගේම අදහස් නිවර්දි ලෙස දැනගනිති. ඒ අන්‍යයන්ගේ අදහස් දැනගන්නා වූ ඥානය පස්වන තථාගත බලය බව ඉහත දැක් වූ පාඨයෙන් දැක්වේ. සත්වයෝ නොයෙක් අදහස් ඇත්තෝය. සමහරු අනුන්ට දුක් දෙන අදහස් ඇත්තෝය. ඇතැම්හු සතුන් මරණ අදහස් ඇත්තෝය. ඇතැම්හු සොරකම් කරන අදහස් ඇත්තෝය. ඇතැම්හු අනුන් අයත් දෑ විනාශ කරන, අනුන්ට අලාභ කරන අදහස් ඇත්තෝය. ඇතැම්හු අනුන්ගේ දියුණුව වළක්වන අදහස් ඇත්තෝය. ඇතැම්හු කාමය වරදවා හැසිරෙන අදහස් ඇත්තෝය. ඇතැම්හු අනුන්ගේ සැපයට බාධා කිරීමේ අදහස් ඇත්තෝය. ඇතැම්හු අනුන් රැවටීමේ අදහස් ඇත්තෝය. ඇතැම්හු සුරාපානය කිරීමේ අදහස්, අන්‍යෝන්‍ය අය ඔවුනොවුන් හා බිඳවන අදහස් ඇත්තෝය. ඇතැම්හු තුමූම උසස්ය, සෙස්සෝ පහත්ය, ඔවුන් තමන්ට ගරු කළ යුතුය යන අදහස් ඇත්තෝය. ඇතැම්හු මතු ඉපදීමක් නැතය යන මිත්‍යා ධ්‍යාසය ඇත්තෝය. ඇතැම්හු සත්වයා ක්‍රමයෙන් උසස් වනු මිස පහත් තත්වයකට පැමිණෙන්නේ නැත යන මිත්‍යා අදහස් ඇත්තෝය.
ඇතැම්හු සුචරිතයෙන් මතු යහපතක් නැත යන අදහස් ඇත්තෝය. මේ ආදී අදහස් ලාමක අදහස්ය. ලාමක අදහස් ඇත්තෝ හීනාදි මුක්තික නම් වෙති. නැතියන්ට දෙන අදහස, පිදිය යුත්තන්ට පුදන අදහස, පව්කම් නොකරන අදහස, මාපියන්ට, ගුරුවරුන්ට, වැඩිමහල්ලන්ට ගරු කරන සලකන අදහස, බණ කියන අදහස, බණ අසන අදහස, දහම පිළිගන්නා අදහස, සිල් රකින අදහස, කාමයන්ගෙන් වෙන්වන අදහස, වැඩිහිටියන්ගේ අවවාදයට නැමෙන අදහස, භාවනා කරන අදහස යනාදී යහපත් අදහස් ප්‍රණීතාදි මුත්තික නම් වේ. කල්යාණාදි මුත්තික නුමුදු වෙති. අදිමුක්ති අනුව පුද්ගලයන් සංසන්දනය වීම, ඔවුනොවුන් එකතු වීම, මිත්‍ර වීම තථාගතයන් වහන්සේ දන්නාසේක. එකතු වී සිටින දෙදෙනෙකු එකතු වී සිටින්නේ කිනම් කරුණකින්ද යන බව ඔවුහු නොදනිති. අදිමුක්ති අනුව ඔවුන් එකතු වී ඉන්නා බව තථාගතයන් වහන්සේ දන්නාසේක. එසේ දන්නා බැවින් ධාතු සංයුක්ත 249න් සය්‍යතාපි භික්කවේ ගුතෝ ගුතේන සංසන්දති සමති මුත්තං මුතේන සංසන්දති සමති කේලෝ කේලේන සංසන්දති සමති පුබ්බෝ පුබ්බේන සංසන්දති සමති ලෝහිතං ලෝහිතේත සංසන්දිතං සමති ඒවමේව කෝ භික්කවේ ධාතුසෝ සත්තා සංසන්දෙන්ති සමෙන්ති හීනාදි මුත්තිකා හීනාදි මුත්තකේහි සද්දං සංසන්දේති සමේති අතීතම්පි භික්කවේ අන්දානං ධාතුසෝව සත්තා සංසන්දින්සු සමින්සු අනාගතම්පි භික්කවේ අද්දානං ධාතුසෝව සත්තා සංසන්දිසන්ති සමස්සන්ති හීනාදි මුත්තිකා හීනාදි මුත්තකේහි සද්දං සංසන්දන්ති සමෙන්සන්ති ඒතරහිපිකෝ භික්කවේ පච්චුප්පන්නං අද්දානං ධාතුසෝව සත්තා සංසන්දන්ති සමෙන්ති හීනාදි මුත්තිකා හීනාදි මුත්තිකතේහි සද්දින් සංසන්දන්ති සමෙන්ති. තේරුම මහණෙනි, යම්සේ අසුචිය අසුචිය හා සංසන්දනය වේද සමවේද, මුත්‍රය මුත්‍රය හා සංසන්දනය වේද සමවේද, කෙල කෙල හා සංසන්දනය වේද සමවේද, සරව සරව හා සංසන්දනය වේද සමවේද, ලේ ලේ හා සංසන්දනය වේද සමවේද. මහණෙනි, එමෙන් ධාතුන්ගේ හැටියටම සත්වයෝ සංසන්දනය වෙති සමවෙති. හීනාදි මුක්තිකයෝ හීනාදි මුක්තිකයන් හා සංසන්දනය වෙති සමවෙති. මහන්නි, අතීත කාලයේහිද ධාතුන් අනුවම සත්වයෝ සංසන්දනය වූහ සම වූහ. හීනාදි මුක්තිකයෝ හීනාදි මුක්තිකයන් හා සංසන්දනය වූහ සම වූහ. මහණෙනි, අනාගත කාලයේහිද ධාතුන් අනුවම සත්වයෝ සංසන්දනය වන්නාහ සම වන්නාහ. හීනාදි මුක්තිකයෝ හීනාදි මුක්තිකයන් හා සංසන්දනය වන්නාහ සම වන්නාහ. මහණෙනි, මේ වර්තමාන කාලයේහිද ධාතුන් අනුවම සත්වයෝ සංසන්දනය වෙති සම වෙති. හීනාදි මුක්තිකයෝ හීනාදි මුක්තිකයන් හා සංසන්දනය වෙති සම වෙති. සය්‍යතාපි භික්කවේ කීරං කීරේන සංසන්දති සමෙති තේලං තෙලේන සංසන්දති සමෙති සප්පි සප්පිනා සංසන්දති සමති මදු මදුනා සංසන්දති සමෙති පානිතං පානිතේන සංසන්දති සමෙති ඒවමේව කෝ භික්කවේ ධාතුසෝව සත්තා සංසන්දති සමෙන්ති කල්යාණි මුද්දිකා කල්යාණි මුද්දිකේහි සංසන්දති සමෙන්ති අතීතම්පි භික්කවේ අද්දානං ධාතුසෝව සත්තා සංසන්දින්සු සමින්සු කල්යාණි මුද්දිකා කල්යාණි මුද්දිකතේහි සද්දින් සංසන්දින්සු සමින්සු අනාගතම්පි භික්කවේ අද්දානං ධාතුසෝව සත්තා සංසන්දිසන්ති සමෙන්සන්ති කල්යාණි මුත්තිකා කල්යාණිදි මුත්තකේහි සද්දින් සංසන්දිසන්ති සමෙන්සන්ති ඒතරහි කෝ භික්කවේ පච්චුප්පන්නා අද්දානං ධාතුසෝව සංසන්දන්ති සමෙන්ති කල්යාණි මුත්තිකා කල්යාණි මුද්දිකේහි සද්දං සංසන්දන්ති සමෙන්ති.
ධාතු සංයුක්ත 249න්. තේරුම කිරි කිරිහාද තෙල් තෙල් හාද ගිතෙල් ගිතෙල් හාද මී හාද පැණි පැණි හාද සංසන්දනය වන්නාක් මෙන් ධාතුන් අනුව සත්වයෝ ඔවුනොවුන් සංසන්දනය වන්නාහ සමවන්නාහ. අතීතයේද අනාගතයේද වර්තමානයේද සත්වයෝ ධාතුන් අනුවම සංසන්දනය වන්නාහ සමවන්නාහ. කල්යාණි මුක්තිකයෝ කල්යාණාදී මුක්තිකයන් හා සංසන්දනය වන්නාහ සමවන්නාහ යයි බුදුන් වදාළසේක. ධාතුන් අනුව සත්වයන් සංසන්දනය වීම ගැන තථාගතයන් වහන්සේ විසින් දක්වා ඇති සාධකයන් මෙසේය. එක් සමයක්හි තථාගතයන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වෙසෙනසේක. එසමයෙහි සැරියුත් මාහිමියෝ බොහෝ භික්ෂූන් සමග තථාගතයන් වහන්සේට නුදුරු තැනක සක්මන් කෙරෙති. මුගලන් මහ තෙරණුවෝද බොහෝ භික්ෂූන් හා භාග්‍යවතුන් වහන්සේට නුදුරු තැනක සක්මන් කරති. මහ කසුප් තෙරණුවෝද අනුරුද්ධ තෙරණුවෝද පුන්න තෙරණුවෝද උපාලි තෙරණුවෝද ආනන්ද තෙරණුවෝද දෙව්දත් තෙරණුවෝද බොහෝ භික්ෂූන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරු තැන්වල සක්මන් කෙරෙති. තථාගතයන් වහන්සේ ඒ සක්මන් කරන භික්ෂූන් දැස බලා වදාරා සමීපයේ සිටි භික්ෂූන් අමතා සරියුත් මහතෙරුන් වහන්සේ හා සක්මන් කරන සියලු භික්ෂූහු මහා ප්‍රඥයෝ යයිද මුගලන් තෙරුන් වහන්සේ හා සක්මන් කරන සියලු භික්ෂූහු 이르දි ඇත්තෝ යයිද මහා කසුප් තෙරුන් වහන්සේ හා සක්මන් කරන සියලු භික්ෂූහු දුතවාදීහු යයිද අනුරුද්ධ තෙරුන් වහන්සේ හා සක්මන් කරන සියලු භික්ෂූහු දිවස් ඇත්තෝ යයිද පුන්න තෙරුන් වහන්සේ හා සක්මන් කරන සියලු භික්ෂූහු ධර්ම කතිකයෝ යයිද උපාලි තෙරුන් වහන්සේ හා සක්මන් කරන සියලු භික්ෂූහු විනයදරයෝ යයිද ආනන්ද තෙරුන් වහන්සේ හා සක්මන් කරන සියලු භික්ෂූහු බහුශ්‍රෘතයෝ යයිද දෙව්දත් තෙරුන් හා සක්මන් කරන සියලු භික්ෂූහු පාපිච්චයෝ යයිද වදාරා ධාතුන් අනුව සත්‍යයන් සංසන්දනය වන බව හා හීනාදි මුක්තිකයන් හා සංසන්දනය වන බවද කල්යාණාදි මුත්තිකයන් හා සංසන්දනය වන බවද වදාළසේක. ධාතු සංයුත්ත 248. සරියුත් මහතෙරුන් වහන්සේ මහා ප්‍රඥ බැවින් මහා ප්‍රඥයෝ උන්වහන්සේට එකතු වෙති. මුගලන් මහතෙරුන් වහන්සේ 이르දිමත් බැවින් 이르දි ඇත්තෝ උන්වහන්සේට එකතු වෙති. මහා කසුප් තෙරුන් වහන්සේ දුතවාදී බැවින් දුතවාදීහු උන්වහන්සේට එකතු වෙති. සෙස්සන්ගේ එකතු වීමද එසේ සමාන කම්වලින්ම විය. සමාන අදහස් ඇතියන් එකතු වන බවට සාධක වශයෙන් විභංග අටුවාවෙහි මේ කතාව දක්වා තිබේ. ත්‍රිපිටක චූලාභය තෙරුන් වහන්සේ චෛත්‍ය වන්දනාව සඳහා භික්ෂූන් 500ක් සමග වඩනා කල්හි මිනිසුන් එක් ගමකට වැඩම කරන ලෙස ආරාධනා කළෝය. උන්වහන්සේ පිරිස සමග එහි වැඩම කළහ. සමීප විහාරයේහි භික්ෂූහුද එහි වැඩම කළහ. චූලාභය තෙරුන් වහන්සේගේ පිරිසෙහි නොසරුප් පැවතුම් ඇති එක් භික්ෂුවක් විය. සමීප විහාරයේද එබඳුම භික්ෂුවක් විය. ඒ දෙනම අතර කලින් කිසි හැඳිනීමක් සම්බන්ධකමක් නොතිබින. එහෙත් ඒ දෙනම ඔවුනොවුන් දුටු සැටියේම මිත්‍ර වී සිනාසමින් කතා කරමින් සිටියහ. තෙරුන් වහන්සේ ඔවුන් දැක සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ දැනගෙනම ධාතු සංයුක්තය වදාළයි කීහ. මෙසේ සත්වයන්ගේ අධිමුක්ති දන තථාගතයන් වහන්සේ ඒ පුද්ගලයාට ගැළපෙන පරිදි දහම් දෙසන්නාහ. සෙස්සන්ට එසේ නොකළ හැකිය.